තස්ස භගවතු වරහතෝ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒක බලපඩේ මොකක් වුණා මේ බලාපොරොත්තු වෙනවා ජීවිතේ පාවිච්චි කිරීම තමයි ප්‍රයෝජනවත් දෙයක් තේරුම් ගන්න. මොකද දැන් මොනවා හරි ජීවිතයෙන් පාවිච්චි කරනවා කවුද? නමුත් අපිට මේ අලුත් දේවල් විශේෂ දෙයක් වුණාලා තියෙන්නේ ඒ පාවිච්චි කරන දේවල් වලින් දැනට අපි ජීවිතයෙන් පාවිච්චි කරන දේවල් වලින් අපට ඒ කිසි යහපතක් වෙලා නැහැ. ඒක නිසා ජීවිතයේ යහපතක් වෙන මොකක් හරි ගමක් ඒක අපිට පුළුවන් පාවිච්චි කරන්න. වෙලා තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒක නිසා ඒව දැනගත්තොත් අපේ ජීවිතේ පාවිච්චි කරන ප්‍රයෝජනවත් ගන්න පුළුවන් කියන කාරණා තේරුම් ගැනීමයි මේ කාට වුණා. ඒකට අපි මේ කාරණේ දව් දෙන්න. එක්තරා සිද්ධියක් ජේතවනාරාමයේ විශ්වක සුන්දරි පිරිවෙදිස්ත්‍යක් පිළිබඳ කතාවක්. මේ කතාව දුක සාහඳ. මේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේට නැති වුණේ. උන්වහන්සේ කෙරෙහි විශ්වාකාරය බොහෝම ඇති. මොකද මිනිස්සු රවටගෙන මිනිස්සුන්ට බොහෝ අදහස් දීලා ඔවුන්ගේ ජීවත් වෙච්ච කොටසක් සිටියා මේ අන්තොත්තුනි කියලා. ඒ අන්තොත්තුනි කියලා කිව්වහම ඊපදෙන මේ වැරදි අදහස් ලෝකයයි පිළි සබන හැම දෙනෙක්ම ඇති. එතකොට වැරදි අදහස් කිව්වහම හැම වෙලේම වැරදි කියලා ගන්න මිනිහව මුලාවටපත් කරනවා තමයි වැරදි. මුලාවටපත් කරන නොකරන කිසිවක් වැරදි නෑ. වැරදි කියන්නේ අය. ඒකට එදා ස්වාමීන් පහළ වෙන්න කලින් හරිම පුදුම විදිහේ මිනිස්සු මුලා කරගෙන තමන්ගේ ජීවන මාර්ගය හදාගත්ත මහා පුරුෂයෙක්. ඒකින් පංගුවක් විතර ඉති ඒ අය තමයි. සමහරු සබුදා ගන්නවා, සමහරු කාර්යය යෙදෙනවා, සමහරු මාල ගොඩක් හරි ඉල්ල ගන්නවා, සමහරු මොනම යන්ත්‍රයක් ගන්න තියෙනවා. මේ විදිහට මිනිස්සු රවටන වැඩ කර අන්න මිනිස්සුගේ ලාභ සත්කාර ලැබලා ඉන්නේ. ඒකට මේ කාටත් ඇත්ත පහදා දීමට ලෝ පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ කාර්නේ ජීවිතේ ඇත්ත කියන්නේ. හැබැයි අර අය කියන්නේ බොරු. වෙලා මේ කම්සලාව රවටනවා. එහෙම කවදාකවත් බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ උන්වහන්සේ ගන්න දේ තමයි. අහවලා කියන බොරු කියලා කියන්නේ. උන්වහන්සේ මම ඉගෙන ගත්තේ නෑ. මොකද්ද? ජීවිතේ පාවිච්චි කරනකොට මේ විදිහට. සීලක උන්වහන්සේ පැහැදිලිව ලිහිල්ල බොහෝම අරලෝ කාටත් තේරෙන්නේ දෙක. ඒකට ලෝකයා විචි ඇදුම් දුන්නේ ඒක බුදුහාමුදුරුවෝ ඇත්ත කතා කරනවා. මොකක්ද ඇත්ත කියන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. උඹලා ළඟ නැති දෙයක් මම මේ කියන්නේ නැහැ. කවදාකවත් ඒක. බුදුහාමුදුරුවෝ මිනිස් සමාජය කතා කරනකොට කතා කරන්නේ මෙන්න මෙහෙම දර්ශනය මට ජීවිතය පිළිබඳව ලැබිලා තියෙනවා. ඒක සම්සලා ළඟ තියෙනවා. නමුත් සම්සලා දන්නේ නැහැ ඒක සම්සලා ගාව තියෙන බව. ඒ පිළින ටික වර්ධනය කරගන්න විතරයි මම කියන්නේ. නැතුව මේ සම්සලා ගාව නැති දෙයක් කියන්නේ නැහැ. කියන එක කිව්ව නිසා අවධානය යොමු යොමු. දැන් මේ අයට ඒ තමන්ගාව තියෙන එකක් මේ කියන්නේ කියන නිසා ඒක වර්ධනය කර ගැනීමට සද ආසාවක් උපදිනවා. එදත් එකයි අදත් එකයි. මේ නැතිව අනිතෙන් අලවන්නේ කියනවා තමයි ඒක අමුතුම කරදරයක් වාගේ කම්ම හිතෙන් පිළිගන්නේ. දැන් තීන දේවල්
ඒකට සාක්ෂියක් කිව්වොත් මේ මෙතන එක්කෙනෙක්වත් නැහැ. මෙතන නෙමෙයි මේ සමාජයේ කරුණාව භාවිත නොකරන මිනිහෙක් ඇති නැtei කියලා කියන්නේ. ඉන්නෝම හැම දෙනා ගාම කරුණාව. ශ්‍රද්ධාව හොඳට තියෙනවා. ඒ තියෙන ශ්‍රද්ධාව පැත්තක දාන්න. මේ අලුත් ශ්‍රද්ධාව සුතිම ශ්‍රද්ධාවෙන් කියනකොට එයාට බෑ යාගේ ජීවිතේ ඉඳනේ කරන්න. ඉතින් මේ තීනදී වර්ධනය කරගන්න ඕනිසා බුදුහාමුදුරු මිනිස්සු කවුරු සතුටු. එහෙනම් අපිට තියෙනවා නිදහසට මඟ. අපිට පුළුවන් නිදහස් වෙන්න. ඒ ස්ථීර පිළිගැනීම කාටවත් ඇති වුණා බුදුහාමුදුරන්ගේ දේශ. ඒකට තීන දෙන්නේ අලුතෙන් හදන්න දෙයක් නැහැ. ඔබ තමයිලඟ තියෙනවා. ඕක වැදුනොත් මෙන්න මේ විදිහේ ප්‍රයෝජන විශේෂ ප්‍රයෝජන ලැබෙනවා. ඒක නිසා මේක කවදාකවත් කිසි කෙනෙක් කිව්වේ නැහැ. මෙච්චරයි මේක අහන්න හම්බෙච්ච අවස්ථාව. ඒක නිසා දැන් මෙන්න මේකෙන් ප්‍රයෝජන ගන්න කියලා මිනිස්සු ඔක්කොම බුදුහාමුදුරුවෝ ඇවිත් ඒක යුක්ති සාගත හේතු සහිත සිද්ධියක්. එතකොට උනේ මොකද්ද? අර මිනිස්සු බොරුගේ එනිස් රවටගෙන යම් යම් ලාභ ගන්න එක ඒ කිව්ව අයට ඔක්කොම නැති විලා කම්ම හානි කර තත්ත්වයක් තිබුණා. ඉතින් අය කවුද? දැන් මොකද අපි කරන්නේ? කරන්න කිසිම දෙයක්. ඒ මොකද? ඇත්තට උඩින් යන බොරුවක් ලෝකෙනේ. ඒකයි ඒකේ මෙවයක නීතිය එකයි. ඇත්තට උඩින් බොරුවකට යන්න බෑ. ඒක හැම වෙලේම ඇත්ත විහිං බොරුව පරාජය කරනවා. ඒ නිසා මේ අයට ඒ අය ඇත්ත කියනවා නම් හැර මේ බොරු කියනවා මෙල වැඩක් නැති බව එයා කියනවා කවුරු පැත්තවත් බලන්න. මේ සෑහෙන දෙයක් කියනවා අපිට කලක් තිබුණා වැඩ පිළිවෙලක්. ඒක කල්පනා කරගන්න. ඔය අතරතුරේ දැනහැදුණු ගමට නෑදකම අර පුද්ගලික හිතවත්කම ඒ තැන් වලට යන තව හිතියක්. ඒක අර හොඳකම නිසා නෙවෙයි හිතවත්කම නෑ. අනේ අපේ ඒවක කියන්නේ වයිසා. රූපවන්තගේ මේ අම්මන්දි ජරත් එක්ක යාලි. හිතවත්කම තිබුණා. එක දවසක් මේ ඇත්ත දිහා ගියාම කවුරුත් කතා කරන්නේ නැහැ. එනම් කුකුර හැලි හැලි ඉන්නවා. ඒක කියන්නේ මොකද ඔබ හන්සලා මේ විදිහට නොවේද මොනවද කරන්නේ? බලා මෙතන ඉන්න රින්ගගෙන ඔය යවතිලා යනවා. අපි වැටලා තියෙන කරදරේ එක එකක් බලන්න. මෙච්චර කාලයක් අපි මේ වැඩ කළා. දැන් එක එකක් ඥාති බලන්න. මේ අපිට වෙලා තියෙන හානිය කවුරුත් හිතන්නේ නැහැ. ඉතින් මෙයා ඉතින් අර හිතවත් කමට ඇරෙන්න මොකක්ද වෙලා තියෙන්නේ? කරන්න තියෙනවා නම් දෙයක් කියන්නේ. ඒක දැන් මේ ගෞතමී නාමකෝ පහළ හැමතැනම යෝගී වෙවිදිනවා. ඒ මිනිස්සු ඔබට මුලා වෙලා දැන් අපි දැක්කවත් බලන්නේ තීන තරම් බුදු පූජා. එන්න 54 කෝටියක් එක්කෙනෙක් 24 කෝටියක්. ඉතින් ඔය බුදු පූජා අපිට ඔය ඔක්කොම දැන් ඔන්න එහාට කල් වෙලා අපිට කිසි වැඩක් නැහැ. ලාභ ඔක්කොම යන්නේ. ඒ නිසා අපිට කණ්ඩක් නැහැ. කුස්තු නැහැ. ඉතින් මොකද්ද කරන්න පුළුවන් පොත්තම ඔයාගෙන මිනිස්සු කලකිරුවා. කලකිරුවා මිනිස්සු දුෂ්‍යලා අපිට දෙන්නේ. ඉතින් මං කරන්නේ මොකක්ද? උඹට පුළුවන් චෝදනාවක්. ඒ චෝදනාව එයා නිවැරදිකාරය වුණාට ඒක වෙනම දෙයක්. උඹට පුළුවන් චෝදනාව හදන්න. එතකොට මිනිස්සු කල්පිරවන්න.
ඉතින් හදන චෝදනා හදන නැති ඒ අත්තුම තියාගන්න. ඔය ඉතින් නැදවල හිටපු මිනිස්සුන් වැඩ. අර විදිහේ විවිධ ක්‍රියා උදට අර ඇත්තීව පොළඹවන මේ මහා පිරිසක් අමාරුවේ දාන්න දැන් උපක්‍රමයේ ඒ ක්‍රමය අහගෙන සුන්දරී කියන ක්‍රියාව මිනිස්සු බලහන යන වෙලාවට අන්න මෙයා ඇඳ පැන්දගෙන ජේතවනාරාමයට ඇත්තට යනවා. ඉහිලා මිනිස්සුන්ට බේන්න මෙහෙ කැරකිලා එතන කාටවත් ඔය ලැබුම් ගන්න දෙන්නේ නැහැ. වෙන පහට හරියලා මේ ඇත්ත ඉන්නවා. රාත්‍රී ගත කරලා. ගත කරලා උදේට මිනිස්සු බුදුන් වඳින්න ජේතවනාරාමයට යන වෙලාවට මෙයා ජේතවනාරාමයෙන් ඉඳලා එන විදිහට එනවා. දැන් මේ ඉතින් අර චෝදනා සංයෝගේ හදනවා. කොහොම සෑහෙන කලක් යන්නේ මාසයක් දෙකක් කොහොම තිබුණා. ඉතින් ඔය අතරතුරේ යන මිනිස්සු මොකද මේ යන්නේ හැමදාම ජේතවනාරාමයේ ඉඳලා එන්නේ කසුකුසු ගියා. ඒක ස්වභාවයක්. ඒක තත්ජන ගමේ ඇති. ඉතින් කවුරු කසුකුසු ගන්නවා මිසක මොකද ප්‍රචාරයක් නැහැ සිද්ධ වුණා. අන්තිමට අර ඇත්ත උපදෙන්නේ මේ අසරණ ඇත්ති අර විදියට යොදවල වෙන තරුණ මිනිස්සුන්ට බැංගුවක දීලා කිව්වා කොහොම හරි මේ තැනැත්තිව නැති කරලා ජේතවනාරාමයේ මල් ගොඩේ හංගන්නේ. මේක දැන් චෝදනාව සම්පූර්ණ කරා. හංගන්නේ. ඒ මිනිස්සු උදවලට වැඩ කරන විදිහේ ඒ මිනිස්සු අත්තරාගෙන ජීවිතේ නැති කරලා අර මල් ගොඩ ගහන වලේ වහලා දාලා නපවදා මේ පිරිස මොකද කළේ? එක එක්කෙනා කියනවා මේ හැම දවස් හත් විතර බහුණාට පස්සේ මොකද තේින්නේ නැහැ මොනවා වෙලා දන්නේ හැමදාම ජේතවනාරාමෙට ගියා. තේින්නේ නැහැ කියලා ඔන්න එක එක්කෙනා කියලා ඔක පැකිලිලා ගිහිල්ලා ඔන්න රජුරන්ට ඒක ඇවිල්ලා රජුරෝදී මේ වාගෙන යනකොට මල් ගොඩක් තියෙන මේකුණා හම්බෙච්චාම මේ ශාස්ත්‍රවරයාගේ වැඩ තමයි මේ කියලා තෝරනවා හොඳටම ඝන කරලා ගත්තා. එදා ඉඳලා වනිනවා සරිතාවලටත් බයිනවා බුදුහාමුදුරන්ටත් බයිනවා බුදුහාමුදුරන්ටත් බයිනවා මිනිස්සු එක කොටසක් ඔක්කොම ඥානවන්තය ඒක මොකක් හරි දෙයක් තියෙනවා බුදුහාමුදුරන් ඔන්නේ මොකක් හරි තියෙනවා රහසක් ඒක නිසා අපි ඉස්සර පිළිගමු සොයමු කියන කොටසක් කිව්වා. ඉක්මන් කාර්යෝ දොස් කියන බඩ ඉන්න වාසිය දෙන්නේ නැති තරම්. එක දවසක් සංඝයා වහන්සේලා දැන් මොකද කරන්නේ? පාරේ බැලලා යන්න ආහාර ටික හම්බෙන්නේ. ඉතින් ජීවත් වෙන්න දැන් මේ ප්‍රශ්නේ විසඳන්න කොහොමද? එතකොට ඔය කතාව බුදුහාමුදුරන්ට දැනගන්න හම්බෙච්චා බුදුහාමුදුරුවෝ ඔය සිද්ධිය අතරේදී ඒක විසඳුවා බුදුහාමුදුරුවෝ. විසඳුවේ අර සිද්ධිය නෙවෙයි. විසඳුවේ සංඝයා වහන්සේලා තුළ තිබිච්ච විමතිය අර අවුල්සහිත දීම උන්වහන්සේ ඒක විසඳුවා නේද? ඒ අයගේ ප්‍රයෝග මොකද්ද? උන්වහන්සේ දානවා අභූතවාදී නිලයන් උපේති. ඒ කියන්නේ ඔය අරකින් ගැලවෙන්න කතාව බුදුහාමුදුරන්ගේ නෑ. බුදුහාමුදුරන් ලෝකෙන් ගැලවෙන්න ඕනෙත් නෑ. ඒක ගැලවෙන්න දීකුත් නෑ. මිනිස්සුන් ඕනෙන් දන් දුන්න එපා හන්ද නිකන්. බුදුනේ දන් කන්න නෙවෙයි. ඒක නිසා මගේ පරමාර්ථය ඔතන මුකුත් නෑ. ඒකෙන් මට කිසිම හානියක් නෑ.
එතකොට ප්‍රත්‍යඥ විසුණු වහන්සේලා තමයි අර චතුර්ගුණගා කියවන්න පටන් ගන්නේ. රහතන් වහන්සේලාට ඒක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඒක හේතුව මේකයි. රහත් බවට පත් වුණාට පස්සේ එලෙස ඇති වුණාට පස්සේ මේ ලෝකයේ ජීවත් වීමේ අගය ඔක්කොම ඉවරයි. අගය නැති ලෝකෙක ජීවත් වෙනවා කියන විතරක් ඒ ආකන්නවා කියලා. අගය කරන්න බැරි කිසිම වටිනාකමක් නැති ලෝකෙක වටිනාකමක් නැති පැවැත්මක් තියෙනවා. ඒ දෙකේම කිසිම වටිනාකමක් කියලා ගන්න කිසිවක් නැහැ. ඒකයි රහතන් වහන්සේට බුදුහාමුදුරන්ට කිව්තු. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රත්‍යඥ විසුණු වහන්සේලාට ওই தත්ත්වයට එනතුරු ඔය මේ ලෝකේ ජීවත් වෙලා ඉතින් මේ පොදු තත්ත්වයක් අපි ගන්න ඕනේ. ඒ සත්‍ය ගන්නවත් බෑනේ මේකයි. කියලා ඒ අය ඉතිමේ ඒලාගේ ප්‍රත්‍යඥ කම්මිතා කෙලෙස් කිසි. නැත්නම් ප්‍රත්‍යඥය හිතේ යුත්තේ මොකක්ද? එහෙනම් ඒ ප්‍රත්‍යඥය හිතන්න ඕනේ ඒ විදිහේ කියලා අපිටත් හිතෙන්න ඕන. නමුත් ඒ අයගේ ප්‍රත්‍යඥ තමයි නොදන්නා තමයි නිසා එහෙම හිතුවා. නමුත් ඒ අයට අර පත්‍ච්ච ජීවිතේ නියම ප්‍රයෝජනය ගන්නවා නම් ඒ අය හිතන්න ඕන ඇත්ත ඔක ඒක නෙවෙයි. හරි. අපි ජීවිතේ පූජා කළා ගුණ ධර්ම දියුණු කරන්න. ගුණ ධර්මයේ කියන්නේ අගුණ වෙන ධර්මයක් සිතට නොගන්නා තමයි. ජීවිතයේ අගුණ වෙන ධර්මයක් සිතට නොගන්න එකයි ඒකේ අදහස. එතකොට දැන් අපි මිනිස්සු කණ්ඩ දෙන්නේ නැහැ. පාරේ යනකොට අපට සමච්චා කරනවා. ඒකේ අපට කිසි දෙයක් නැහැ. අපි මේ විදිහේ භයානක අවස්ථාව මේ විදිහේ පීඩාදායක අවස්ථාවකදී අර හොඳ හිතෙන් හිටියොත් අර හොඳ හිතේ ඝනහාරකම ශක්තිමත්කම් වැඩි වෙනවා. ඒක නිසා ඕකත් අපට හොඳයි. ඒකත් අපට හොඳයි. කියලා හිතන්න තරම ජීවනව නැති අය තමයි මෙතන චුට්ටුගා කියවන්න පටන් ගන්නේ. ඉතින් ඒ අය පිටපතාගේ ඉන්නේ ඉතින් අර දුර්වලකම් කාටද තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ අදහස ඉදිරිපත් කළා. අභූතවාදී නිරය උපේති. ඒ මොකද ඒ අදහස් කළේ අභූත කියන්නේ නොසිදුවක් සිදුුනේ කියා නොසිදුවක් සිදුුනේ කියා යම් කිසි කෙනෙක් එය ප්‍රකාශයට දානවා නම් සිතට දානවා නම් තීරණය කරනවා නම් එයා නිරයේ උපදිනවා. දැන් නිරය කියලා කිව්වම අපි වොන්න නිරය කියනකොටම දිවිජාලාවක් පේනවා, දද්දිග දින රජෙක් පේනවා, යමයක් රජුරු අමුඩ ගහගෙන ඉන්න දෙව් පේනවා නේ. අමුඩ ගහගෙන ඉන්න ඕන් ටිකක් පේනවා. අපි ඒක ඒ විදිහට දෙන්නේ ඒක දින භයානකකම් වෙයි. අපිට දුක් දෙන්න පවු කරලා කොතරම් අරගෙන නැහැ අපර. අපේ ජීවිතය ඇතුලේ මුදින් දුකක් ගන්න බුදුහාමුදුරු පෙන්නනවා. නිරෝධේ. නිරෝධ කියලා කිව්ව මොකක්ද? රසයෙන් විනිමුක්තයි. පීඩා. අපේක එයා විසිත උපදින. ඒ විදිහින් දැන් අපි කියමුකෝ රාජාභරණ නැන්නේ. යාළුව උතුන්න කෝටි ගාණක් පටින්. ඉතින් සියල්ල යාගේ බාහිර වට. යම් කිසි විදිහකින් ඒ රාජ්‍යරුවන්ට මානසික වශයෙන් පීඩනයක් තියෙනවා. ඒ මානසික වශයෙන් තියෙන පීඩනය
කියන රජුන්තර කොටුන් නෙල්ලගෙන ප්‍රයෝජනෙ මොකක්ද? පාවන රත්තරන්. නමුත් මෙතන පිච්චෙන. ඉතින් මුන්දගේ රජකමෙන් නැති කිසිම කමක් නැහැ. ඒක නිකන් ඒක ගොංකමක් වෙනවා. මොකද්ද මිනිස්සු ඔව කොහොම ඇඟේල්ලන්නේ සමුසින් ඉන්නේ දුක්නේ. ඕකට දෝක දාගත්තේ. කියලා හිතන්නේ ගන්නේ මිනිහට තීරණය ගන්න පුළුවන්. නිරයන්ගේදී සිංහාසනයේ ඉඳලා නිරේ උපදිනවා. සමහරවිට මේ පැතිදෝෂින් දෙන්නා නිරේ උපදින්න පුළුවන්. මම මෙදිනා නිරේ උපදින්න පුළුවන්. මොකද පීඩාදායක චිත්ත තත්ත්වයක් රසයෙන් තොර වූ මානසික හැඟීමක් ඇවිල්ලා ඒක උග්‍ර වෙනවා නම් ඒක උගලන්න බැරි தත්ත්වයට ඇවිල්ලා පීඩාදායක தත්ත්වයට එනවා නම් ඒක තමයි ජීවිතය. ඒකට දැන් මෙතන වෙන්නනවා දැන් යම් කිසි දැන් කාක් ගැනද මේ කතා කරන්නේ අර වැඩේ කරපු චෝදනාවක් හදපු අය ගැන. දැන් මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ කා ගැනද කිව්වොත් පොඩක් තේන්නේ මේ කියනවා. දැන් මේ කතා කරන්නේ දැන් මේ ආරංචි කියපු අය. ආරංචි කියපු ගැන මොකද්ද කියන්නේ? අභූතව. යම් කිසි කෙනෙක් දැන් මේ ආම්දුරු ඔය කියන ආම්දුරුවල මේකට සම්බන්ධ නැහැ. ඉතින් ඒ සිදු නෝන පිළි නොගෙන සිදු නෝන දේ සිදු නොකින් පිළිඅරගෙන ඉන්න දැන් කවුද? අර ආම්දුරුවෝ. ඒ ආම්දුරුවෝ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් තමයි ලැජ්ජලා ඉන්නකොට. ඊළඟ ඇයි අරක නෑ මේක නෑ තින්ද පාතේ නෑ සිව්පතේ නෑ පාර යන්න දෙන්නේ නැහැ විහිළු කරනවා කොළුප්පම් කරනවා සමච්චා කරනවා මේ මොනවද මේ ඔක්කොම සම්පූර්ණ නොසිදු දෙයක් ජීවිතෙන් පිළිඅරගත්තා සිදුවන. ඒකට පිළි නොගෙන ඉන්නේ කොහොමද? දැන් මේ මිනිස්සු සුන්දරී නැති කරපු මේ වැරද්ද සිදු කොල්ල තියෙන බව මිනිස්සු කියනවා මේ ආම්දුරු කොල්ල මේ විඳිත වැඩ කරනවා. තමන්ගේ හිතෙන් තමා දන්නවනම් ඒ වරදම අපි කොල්ල නෑ සම්දලා බලින්නේ ඒක කරපුවාය. අපි කරලා නැති නම් ඌ අපට අයිති නෑ. ඒ අයිති නැහැ මොකද අපේ නියම ඔය කියන දේ අපි දන්නේ නැහැ. එතකොට එතකොට අබුත නැහැ. අබුතයි එක යා පිළියරන්නේ නැහැ. එහෙම කලයි කියලා සිදු නොවුදයක් සිදු වෙයි කියලා පිළියර. එතකොට කාරණේ යා අයිමුනේ කොහොමද? ඒ නොසිදු දෙයක් සිදු නැයි කියලා පිළි නොගත්ත කම නිසායි. ඒක පිළිගත්ත නිසා දැන් ඔයලා දුක් විඳිනවා. ඔය චෝදන ඔක්කොම ඒ දුක් විඳිනවා. එතකොට මේ ආන්තර ගොල්ලන්ගේ ඇත්තම වරද්දලා දෙන්නේ මේ මිනිස්සුන්වත් ආර අන්තපුවන්ටවත් සුන්දරීටවත් ගේවත් මරණයසාර නෙමෙයි. වැරදිකාරය අපි ලෝකෙ කොහෙදෝ වෙච්ච කවුදෝ කරාපු දෙයක් දැන් අපි බාර ගන්නවා අපිටයි ඔය බනින්නේ. කොහොමද අපිට වෙන්නේ? ඔය කියන කාරණා අපි ළඟ නැත්තම්. ඔය බනින්නේ ඒ කරපු එක. හැබැයි අපි දිහාට හැරිලා බයිනේ. ඉතින් බෙල්ල තියෙන කොහට හරි කරවන්න එපා. ඈ. ඒක හරවගෙන ඔහෙ මූඩියෝ. ඉතින් කියවබුද? ඒකට ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? හිඳපාත නම් දෙන්නේ නැහැ. මුකුත් කියපතේ නැහැ. ඒක සමච්ච. ආතුන් සමච්ච කරන්නේ. ඒ අය කරපෑත් සමච්ච. හිඳපාත නෙන්නේ. ඒ මිනිස්සුන්ගේ දැන් හිත ඇවිල්ලා තියෙන්නේ නොදෙන දෙන. අර හේතු. ඉතින් ඒක අපේ වස්තු නෙවෙයි අපේ නෙමෙයි බත්තයි. අපේ නෙමෙයි මුදියති. ඒ මිනිස්සුන්ගේ මුදියති. ඒ මිනිස්සුන්ගේ බත්තයි.
ඒ මිනිස්සුන්ට ඕනයක් කරගන්න ඒකilla ගියයි. ඔන්න අපිවත් කියලා අපට නොදෙනවා නම් වැඩි. අපි ආර්ගයක් කටේ ඒකත් බුදුවා. මුස්ලිම් දෙයක් සිදුවුනොත් අපිට එලා බද්දෙන්න. ඒක වෙන්නේ නැති අර. එයාට බද්දෙන්න ඕනේ. එයාට දෙන්න හිතාවම නොදී බැරි වුණා දෙයි. ඒක නිසා ඕකට නෙමෙයි අපි ආවේ. අන්න එතෙන්දී හිතේ ಜಾති දෙක බුදුහාමුදුරුවෝ අවසර වෙයි. ඒක බුදු හිතකින්ම කරනවා මිස වෙන කිසි කෙනෙකුට අවසන් පුළුවන් කමක් නැහැ. ඒතරම් ජඹුරට සිත අස්සට සිංගන්න සාමාන්‍ය සුළු නුවණක් ඇති කෙනෙකුට අමාරුයි. අපි දැන් මේ කියන්නේ මොනවද කියන්නේ? ඒකේ කිසි හපංකමක් නැහැ. හපංකම කියන්නේ මේක හොයපු සෙයි. ඒකයි සම්මා සම්බුද්ධ. ඒ හැම එකක්ම තේරුම් ගත්තේ නිර්දෝෂ පිළිවෙල. සම්මා සම්බුද්ධ නාමයට අයිති තේරුම් ගත්තා නම් යම් කිසි දෙයක් ඒකේ සමගත්තෙම නිර්දෝෂ. ඉතින් මේ කතාව දැන් මේ අහන අයට කියන මට හරියටම වැටහෙනවා ඒ බුදුහාමුදුරන්ගේ කතාව හරියටම හරි. අන්න ඒකට කියනවා අපි කතා කරනවා මේ ඇත්ත හොයන එක. ඔය ඔක්කොම අයිති වෙන්නේ ඇත්ත. නැති වරදක් කරාය කියලා වෙන කෙනෙක් හිතාගෙන සමාජ චෝදනා කරනවා නම් ඒකට වේදනාවක් ඇති වෙනවා. දැන් තමන් වරද කරලා මේ වරද චෝදනා වෙනවා නම් ඒක හුලෙන්න පුළුවන්. මොකද වරද කරපු නිසා. දැන් මෙතන බුදුහාමුදුරුවෝ කියන්නේ වරද කරේ නැති නිසා චෝදනාව ඉවසන්නේ. ඉවසන්නේ කියන්නේ එහෙම ඉවසන්නේ කියලා කිව්වේ හිත නරක කරනවා කියන උතරම් චෝදනා කළා. හිත නරක කරන එක නෙවෙයි. හිත නරක කරගෙන ඉන්නෝනේ කියන්නේ හේතු සහිතව. මොකද මේ මිනිස්සු චෝදනා කරනවා. කාටද? කරපු එක්කෙනා. මම කළා නෑ. ඉතින් මට ඒක අයිති නෑ. මට ඒක අයිති නෑ. දැන් කවුරු හරි ගල් ගහනවා. ගල් ගහන්නේ වදින දැනකට වදින්න ගියා. ඒ ගල් ගහන්නේ කාගේ හරි ඔළුවෙද වදින්නයි මගේ ඔළුව අල්ලන්න ඕනේ කියලා ඇල්ලුවොත් එයාගේ ඔළුව. නැත්නම් ගල් ගහනවා වරදක් ලක්ෂ විතරයි. වරදක් කරේ නෑ. මට ගල් ගහන්නේ කාගේ හරි ඔළුවේ වදින්නනේ. ඒ මිනිස්සු ගහනවා අධ්‍යාන කාර්යය. එතකොට අනේ අර මිනිස්සු ගහන්නේ ආකාරي වලින්දයි නිකම් මහන් දෙන ආයෙත් මගේ ඔළුව ඇල්ලිල්ලක් තමයි. අතරේ වැරදි කරපියුන. ඒ මිනිස්සු ගහන්නේ ගලේ ඉලක්කයට ආපු ඔළුවට වදින්න. එයා ගහන්නේ ගලේ ඉලක්කයට ආපු ඔළුවට වදින්නයි. මෙහා ඉලක්කය දෙනවා. ඒක යාට ටිකක් වෙනවා. ඒ වගේ වැඩ අර මිනිස්සු වැරදි කාර්යයක් යෝජනා කරනවා. නැදනවා අත්ත මෙයා දෝ කියලා හිතලා ඒ පැත්තට හැරිලා තියෙනවා. එයා කෙලින් ඉන්නවා ඒක සම්බන්ධ කරලා. අනිත් කොට දාපු කන්ට්‍රෝලුක යම් කෙනෙක් යෝජනා කරනවා. ආවල ප්‍රථම. දැන් මෙයා එයාගේ හොරාට අයිති වෙනවා. ඉතින් මෙහෙරෙන්න ඕනේ. ඊටේ අරේ හැකියාව අවශ්‍ය ජීවිත. ඒක මෙයා යන්නේ චෝදනාවෙන් දෙන්නේ. මෙයා යන්නේ ඒයින් වන අනත්තයෙන් තමාව බේර ගන්න පුළුවන් නම් ඒ අවස්ථාවේ ඒ රස්සාවේ ලෝලයෙන් බේර ගන්න පුළුවන් නම් කරුණ කියන්නේ චෝදනාව යා බාරගත්තා. අද ආරංචි මේ චෝදනාව මෙන්න මෙහෙම එකක් උඩ මෙහිදී කරන්නේ. ඒක ජීවිතයට අරකට තුවට පාඩුවක් නිසා යාළුවෝ කියනවා මෙහෙම මේක මට මාවැන්නේකට ඔබ අයිති දෙයක් නෙවෙයි. ඔක මට අයිති. ඒක කරපු එක්කෙනා විතරයි ඒක මටයි.
ස්වාමීන් වහන්සේලා ඒ දෙමයද නෑ. ඒ ස්වාමීන් වහන්සේලාගේ කියන්නේ ප්‍රත්‍යක්ෂ ස්වාමීන් වහන්සේලා ස්වාමීන්වන්ට ගිහිල්ලා කිව්වේ ඒ අත්තන්ට ඉඳපාන දෙන්නේ චෝදනා කරනවා මිස්බරනවා ඒකෙන් දෙරෙන්න මගක් කියවෙන්නේ මොනවද? ඔව් ඒක තමයි මේ එතන බුදුහාමුදුරුවෝ පෙන්නේ සම්සලා ඇවිල්ලා තියෙන කන්ද. ඒක කණයක ප්‍රධාන වෙලා තියෙනවා සම්සලා. ඕකට නෙමෙයි දෙකෙන්නේ. ඉන්නකම් ගුණ ගන්නවා. ඉන්න ඒක ලැබුණොත් තවත් ජීවත් වෙයි. නැත්තම් මේ තීන ජීවිතේ චික මම ඒක කරන්නේ. නැත්තම් ඉතරින්ද මකට හම්බ කරන් කන්න පුළුවන් මිනිහා. අතපය ගැජ්ජත් නැහැ. ඇවිල්ලා මෙතන රින්ගගෙන කොහොමද? ආමනනේ කිසියෙක් නැහැ හලක. කවුරුත් ඇහුවත් ඇවිල්ලා. කොහොමද අපේ නානේ මහණුනේ කියලා. දෙන්න උත්තරේ. එහෙමනම් ඇස් කරලා මහණෙන්ද යන්නේ සම්මාන කළේ අපිට බඩක් තියෙනවා. එළයගෙන බලනවා නම් මහණේ. එහෙම කියනවා. මේ කිස්තියක් නෑ ඔලු පුරුදාගෙන ඉන්නවා. හරි. ඒක නිසා දෙන්න ඕනේ ඔක්කොම. කොහෙන්ද දෙන්නේ කිව්වොත් මොනව කරන්නේ? එමිස අපාය යනවා. ඒ මිනිස්සුන්ගේ දේ මිනිස්සු කාලා බින්නවා නෙවෙයි. කාටවත් මේක දෙන්න බෑ කියන්නේ. අන්නේක වරදක් ඇදී බුදුහාමුදුරුවෝ. සිදු නොවි යුක්ත. සිදු වෙලා තියෙනවා. සිදුවද නොසිදුනේ කියන්නේ බෑ. ඊනක වැරදි. දැන් මෙතන සිදුවුනේ දෙය මලා කියනවා නොසිදුනේ මොකද? ඒලා නියතහකින් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා යෝ කැක්කුම. ඒ කැක්කුම නෑ වගායි කරනවා. ඒකටත් එක්ක තමයි බුදුහාමුදුරුවෝ යන්නේ. එහෙනම් හැබැයි ඕවා අවුස්සලේ ඔක්කොම දොට්ටරන් කතා කරේ නැත්තම් සාසනේ මොකක්ද? මේ අපි මොනවද මේ කරන්නේ? ආදිවාසීන් අපිට දෙන්නේ. ඔව් කොහොමද? එතකොට වික්ෂෝපට ඔය තරම් හලකන්නේ මොකද? ඒක වික්ෂෝපයේ අපේක්ෂාව නෙවෙයි. ධෛර්යය අපේක්ෂා මොකක්ද? ජීවත් වුණ තේජයත් අපි ජීවිත වලට ප්‍රයෝජන. බුදුහාමුදුරන් 54 කෝටියක් විහාර හැදීම එතන නවතලා. බුදුහාමුදුරන් කියන්නේ නමුත් 54 කෝටියක් වියදම් කරලා එයාගේ දිවින් ධර්ම ලෝලත්වය නිසා ඔක්කොම වඩා හොඳ විහාරයක්. නමුත් එයාට ප්‍රයෝජන. ඒ කල්පනා මේ මොකද ඒ ප්‍රයෝජන වනේ? ඒ තමයි දීවින් පුදු ප්‍රයෝජනයක් අපිට. ඉතින් කොහොමද යන්නේ? වික්ෂෝප තියෙන ශක්තියතෝ. එයාගේ කාටද? අර වෙන සේවය දැක්කා. එහෙම අපි සමාජික වුණා. ඉතින් ඒක කණ්ඩේ කරන්නේ ඔක්කොම දෙන්න. ඕනේ කියන ඔක්කොම දෙන්න. දීලා ඒ ප්‍රයෝජනය අපිට. අන්නෙකින් දිනකොට ගායකයාගේ වික්ෂෝගේ සම්බන්ධතාවය සාමි. අම්බලට ආදරේ නෙමෙයි එයා සංග්‍රහ කරන්නේ එයාට ආදරේ. අම්බුරු ජීවත් වෙන්නේ ඒ දාන්නේ ඊගන්නේ එයාට ආදරේ නෙමෙයි තමන්ගේ කියලා. දැන් දෙගොල්ලන්ගේ වැඩ දෙගොල්ලන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් සිද්ධ වෙනවා ඒකයි හරි. දැන් තේරෙන්නේ නැති. ඊළඟට අභූතවාදී නිර්යමුකේදී කිව්වේ පුදුමදුරු වෙන ජාම්බල ඔය කියන්නේ ඔය කියනකොට අන්තරායි මහ දුකක් කතා. ඕකටයි මානීය කියන්නේ. ඉලා උපදින තැන කොතන හරි වේවා ඒක වෙනම ප්‍රශ්නයක්. දැන් මේ ලෝකින් කරන සම්සලා නිරේ උපන් මොකද? අර නොකරන දෙයක් කරයි කියලා රුසිදු දෙයක් සිදු නැහැ කියලා ඉදිරිපත් කළේ. දැන් මෙතන එහෙම දෙයක් නැහැ. සම්සලාට ඔකයි කාන්තේදා. ඊළඟ කියනවා කතාන නකරුන් සාහ ඒ වගේම යම් කිසි පුද්ගලෙක්
යමක් කරලා නොකලයි කියනවා. ඒකත් අර විදිහේම පීඩාදායක තත්ත්වයක් උදා කරන එකක්. කවිච්ච දෙයක් නොකලයි කියනවා. ඒ මොකද්ද ඒ කිරිච්ච දේ? යමක් කරනවා නම් කරන්නේ දැනගෙන. ඒක දැන් අපි කුඩාපි මේසියෙන්ම දේව ගන්න අපි මල් පූජා කරන්න යනවා කියලා කියනවා. බුදුන් වහන්සේ යනවා කියලා යනවා. ඒත් එයා බුදුන් වහන්සේ ගියයි කියලා බුදුහාමුදුරුවෝ වැඳීමේදී ඇතිවේදී මානසික ස්වરૂප යාට ඇති වුණාද කියලා යා දන්නේ නැතුව මොනවද උපන්නේ මයිදී මොනවද උපන්නේ කියලා දන්නේ නැතුව එයා එහෙම කොලාය කියලා අන් හරියට බුදුන් වැඳයි කියලා හිතනවා නම් ඒක අභූතවාද. ඒ හොඳ හිත ඒ බුදුන් වදින වෙලාවේදී ආපු බව ඔහු නොදන්නවනම් අනේ මට මෙහෙම හොඳ හිතක් ආවයි කියලා එයා දන්නේ නැහැ. එයා ඒ ක්‍රියාව කළා තියෙනවා. එතෙන් යා වැටෙන්නේ කොතෙන්ද? කරලා තිනවා එයා කරා නොකරයි කියලා ඊයන් හිතේ. ආට දැයිලා නැහැ. ඒතකොට ඒකෙම අර විදිහේම පීඩාවක් උපදිනේ. මොකද්ද උපදින පීඩාව? අනේ මම නෑ මම දුන් යන්දයි ඉතින් හම්බෙනවලු මෙවට මොනවද? චාතුරු මහරජාගේ අදින්නේ මෙලෝ දෙයක් කාම නෑ ඉතින් තාම වඳිනවා මාත්. ඒක මොකද? අද මේ යමක් කරලා නොකලයි කියලා කියනවා. කියන්නේ විදිලා. දැනගන්න ඕනේ කියන්නේ. අන්න ඒකයි කියන්නේ බුද්ධ ධර්මයේ උගන්වන්නේ හැම එකම සතිය සිහිය කියන්නේ මොකක්ද? මං කරන්නේ මේකයි කියලා මං දන්නවා. මට උනේ මේකයි කියලා මං දන්නවා. ඒ දැනගන්න ශක්තිය මිනිහට තමයි තියෙන්නේ. ඒකයි ඕක මිනිස්සුන්ටම කතාව. මිනිස්සුන්ට විස්තර කළේ වෙන කිසිනෙකුට ඕක කියලා මිනිස්සුන්ට වඩා උසස් දේවත්වයේ මිනිසගෙන් තමයි ඔබ පටන් ගන්නේ. ඒ මිනිසා යම කළා නම් කලේ මොකක්ද කියලා ඔහු විසින් දන්නේ නැත්තම් නොකල දෙයක් දන්නේ නැහැ, කළ දෙයක් දන්නේ නැහැ. ඔය දෙකටම යා නිරේ උපදින කියන්නේ පීඩාවක්. එදම් මම සමහර බුදුන් ඒ ආගමික වැඩ කර දවසක් විදිහට ගුවේලදී මේ මන්දන්නේ අපේ පරම්පරාව බෞද්ධ අපේ දීන උගක් නැතිනේ බුද්ධාගම. දැන් අපිට මේ යන්නේ නමන්නේ. ඒ මොකද? නොකරපු දෙයක් කරයි කියලා. දැන් බුද්ධාගමේ වැඩ කරන්න නෑ මොනවද බොහෝකම් වගේ කරලා තියෙන්නේ. ඔක්ක වැඩ ටික. දැන් බුල්ගල් කියනවා එයා කියන එක. මලක් පොලේ දානවා ඒක පිංගාව. ඒ විදිහේ දේවල් කරන මිනිහා මාරුවට එයා එහෙම කරන්නේ. අමුදේවට කියනවා. බොහෝමත් ඉදයින චෝදනා කරන්න කාටද බුද්ධ? ඒ චෝදනාන් වෙන්නේ මොකක්ද? සිදු නොවුදයක් සිදුුනේ කියලා, සිදුුදයක් සිදුුනේ නැtei කියලා. පිළි අරගෙන දැන් මිනිහා නිරේ ඉපදින. අර කෑ ගහන්නේ නිරේ හඬ. යා මානන්ද බැලලා යමර කිරු ගාවට ආවයි කෑ ගහන්නේ. අර නිරේ හඬ. ini ini memberikan beberapa sultan ini ada nilai dan sultan. Nilai kiannya manusia kebindahan. Apa tu peluang? Tambalan. Maha besar jawal. Maksud jawal. Satu sebab kita jawal lalu nak. Ini aturan dia nak minyak korban. Undang nak marikan nak jadi bukti ini. Terus අන්නේම තමයි අපේ හිතත් මහාම දාඩෝපයක් පුදුදාවේ ඇතුළේ අර විය කර ගන්නවා කරක්ෂන් වල.
ඒකයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ මේ ජීවිතය ගැන විස්තරයක් මිස ඉස්සරහ පස්ස ගැන කතා නෑ. ඒක බොහොම ඉදිරිපත් කළා විස්තර අතීතය අනාගතය අතරපන් කියලා දුකින් කතා ආයෙත් නෝ ඒකට කතා බුදුහාමුදුරුවෝ නේද වර්තමාන ගැන හරියට කලබියක් මොකලයි මේ පිට පීඩාවකට පත් වෙන බව වහන්සේ විස්තර කරනවා. මොකද මේ කලයික පීඩාව වෙන කලබියක් මොකලයි පීඩාව වෙනවා. මම කියන්නේ කල්පනා කරලා මේ මෞර්ය පීඩාව පිටට ඇති වෙනවා නම් ඒක කිසිවක් ඇති වෙන නිසා නේද පිට පීඩාවකට පත් වෙන්නේ. ඒක ලෝකයේ කොහොමද මේක සම්බන්ධ වෙනවා නම් ඒ කිසිවෙකට ඒ දෙපොළෙදිම අර කියන රෝගයක් එක්ක ද්වේෂයක් දෙකේම සම්බන්ධතාවය තියෙනවා ඒ වර්ග දෙකට. ඒකයි පීඩාව තියෙන්නේ. අපි කියන්නේ නිදසුණක් බුදුන් වහන්සේ වෙලා බුදුන් වැඳා හොඳයි. යා බුදුන් වැඳද නැද්ද කියලා දන්නේ නැහැ. සිදු වුණාද නැද්ද කියලා දන්නේ නැහැ. සිදු උනේ කියලා හිතාගෙන. සිදු උනේ කියලා හිතාගෙන එයා බලාපොරොත්තු වෙනවා ඒ බුදු වැඳීමෙන් ලැබෙන අයිතිවාසිකම්. කාම නැහැ. එතකොට එයා දෙන ද්වේෂය. ඒ ද්වේෂය තමයි භුක්ති විඳින්නේ දැන්. බුදුන් වැඳ ඒක නැතුවට අපි අමනාප. අන්තිමට බුදුන් වඳින්න පැත්තකට යන්නේ නැහැ කියලා. වැඳ නලලහම යනකම් ඒත් නෑ මෙලොව. නමුත් කඩේ කරයි කියලා දන්නවා නම් ඒ නලල කලබල ගියත් එයා ඒ වැඩේ කරනවා. මොකද ඒකෙන් බොහෝම ප්‍රයෝජන තියෙනවා කියලා එයා දන්නවා. කලදී කලයි කියලා දන්නවා. නොකලදී නොකලයි කියලා දන්නවා. එයාට කවදාකවත් තීරණයක් නැහැ කියලා මේ බුදුහාමුදුරුවෝ කියනවා. තේරුණාද? ඒ මොනවද? ඔව් කරු පුද්ගලයා ඒ පාපී සිතකින් නිරුද්ධ වෙන හැටි පීඩා සහිත විඳින්න පුළුවන් එක භූමිය වල උත්පත්ති වෙනවා. ඒ උත්පත්ති නිසාම එයාට පරිසරයෙන් පීඩා ලැබෙන, සිතුවිල්ලෙන් පීඩා ලැබෙන, එයාට දර්ශන වලින් පීඩා හැම එකකින්ම පීඩා ලැබෙන විදිහටයි එයාගේ පිට සකස් වෙන්නේ. අන්නේ එහෙම ප්‍රදේශවල උපදින්න තරම් අර ශක්තිය හැදිච්චාම ඒ ශක්තිය විසින් යාව එතෙන්ටපත් වෙලා මේ භූමියේ ඒ ප්‍රදේශයේ කොටසේ තියෙන අයිතිවාසිකම් මෙයාට පීඩා කර සත්‍යුදා. නැතෝ කවුරුත් ඒකේ වතුර හැලී මේ ගියාන ලෝකමු උම වලට දාන්නයි වතුර දාන්නයි කටුගස් තියාගෙන ඒක අතුල් දාන්නයි මිනිස්සුම ඕකේ නෑ කොන්ත්‍රාත්කාරයෝ වගේ. අර උපත්තියේ ඒ භූමියේ උපදුනාම අර දුක් හැමතැනින්ම නිරායාසයෙන් ලැබෙනවා. ඒකට නිදසුනක් කිව්වොත් ඒ අපාය නෙවෙයි ඒකට නිදර්ශනයක් කිව්වොත් දැන් බැරි වෙනවා. අපි හදිස්සියෙම මේ නපුරු සත්ත්වයේ ඉන්න කැලේකට හුදකලා තත්ත්වයකට වැටුණොත් කාටවුරුත් ඒකේ තියෙන පරිසරයේ හැටියට අපිට බලන පැත්තෙන් බලන එක දුක් වෙනවා. අට කටුලේ වදින කටු වලින් දුක් වෙනවා. ඒක එතන තියෙන පරිසරය. එතන තියෙන හැටි. ඉතින් ඒ විදිහේ දුක් ලැබෙනකොට ඒ කවුරුත් දෙන්න ඕනේ නැහැ. ඒක දුකට සෑහෙන සුදුසු විදිහට ඒ ප්‍රදේශ තියෙන්නේ. ඒ අන්නේ විදිහ තමයි නරක හිතකින් මිනිහ චුත වුණොත් දුක් තාම උගලන්න බැරි දුක් ලැබෙන පරිසරයක උපදිනවා. එයාට සියල්ල දුක් වෙනවා. ඒ ඔබට කවුරුත් කොන්ත්‍රාත්කාරයෝ ඒකයි ඒකත් ඒක මම උපදින්නේ කොහෙද? මට මරණින් මත්තේ මොන දුක් සහිත අයිතියක් ලැබෙයිද? තමයි අයිතියක් ලැබෙන්නේ කියලා බලන්න නම්
අද අපි ජීවත් වෙන සිටී තියෙන තත්ත්වය හොරපැටි හොඳටම කියන්න පුළුවන් මම දුක් විඳින්නේ. මේ විදිහට පාලුණු නම් දුක් විඳින්න වෙනවා. මේ දුකේ ස්වરૂපය අපේ සිතෙන් ඒ ලැම්මන්තු කාරණා යටතේ ඒ දුක් සහිත ස්වરૂපාව ඒ සිත දැනුත් දුක් දෙනවා. ඒ සිත බලපෑව උත්පත්තියට නිරන්තර ජීවිතයක දුකක් යාරයි. අන්න ඒකයි මේකේ භයානකම. ඒක නිසා දැන් අපට අපි හොඳද අපි නරකද? වැරදුනේ කොතනින්ද? ඔන්න ඕක සාගන්නයි මේ වැන් අපිට දැනෙන උදව්. අද හිත දිහා බලලා කොහොමද අපි ඊගාව බලන්න මොකද ඉතින් කොහොමද අපේ දිහා බලුවොත් ඔයයට යනවා කියලා දැනගන්න පුළුවන්. ඔව් ඒක දන්නවා. දැන් හොඳ හිතක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඒ හොඳ හිතක් පහළ කරන්න දැනීම තිබිච්ච නිසා. ඒකට මේ හොඳ හිතේ අගේ ගන්නවනම් ඊළඟට ඒ හොඳ හිත ඊළඟ හිතටත් යොදා ගන්නවා. එහෙම ඒ අගේ දැනගෙන දිගටම යනකොට මරණාසන්න මොහොතේ හොඳ හිත තියා ගන්නවා. මේකනම් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒකත් ඒ මනුස්සයා තමයි අර උපත්ති ආරම්භ ලබන්නේ. වැඩිවල ඔන්න දැන් මහත්ය ඔතනින් ඉඳන් ඔන්න දැන් මම හොඳ එකක් පාර කරා. ඒක ඔක්කොම හොඳයි. මේකේ බලය මම විතරනම් තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් හොඳ කරගන්න. ඇතියාගේ එකක් අයි කියලා වෙනවා. උභෝගිතේ එච්ච සමාදාන දුන්දුර වලන්නවා. උභෝගි අර කියන අභූතවාදී එක්කෙනා භූත අභූත කියවෙක. භූත අභූත සිදුවිච්ච දේ සිදුුනේ කියවෙක. දෙන්නම සම වෙන්නේ. දෙන්නම සම වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයි ඉස්සරහ ඉදිරිපත් කළා කාරණා සහිත. මොකද්ද? දැන් අර වැරදක් කළයි කියන නොකළයි කියන එක කොළයි කියලා පිළිගත්ත එකයි මේ හංසංගයා වහන්සේලාට එක පැත්තකින් කරදරේ වුණේ. කරපේක නොකළයි කියන්නේ. හිතන්නේ එකයි අනිත් පැත්තේ මොකද්ද කරපේක නොකළයි. අමන්ගේ හිත මේ ශාසනයට දැන්නේ මෙන්න මේ කාරණේ උදයි කියලා එහෙම හිතාගෙන දාලා ඒ හිත දැන්නේ නැති නිසායි ඔය දුක දෙගුණු. අරක එක දුක මේක එක දුක මේක එක දුක මේක එක දුක. ඒ දුක් දෙකම එක සමබන්ධනේ දුක් දෙන දෙක. ඒ දෙන්නම එකයි. දෙන්නම කිව්වේ ඒ සිත් වර්ග දෙකම එකයි. එතකොට ඒකෙන් දෙන්නනවා අපේ ජීවිතේ බුදුහාමුදුරුවෝ ඉවි ඇඳ කොටස් කර කර පහසු වෙන්න බොහෝම දශමේ විදියට දශමාකාරයෙන් උනාන්තෙන් බෙදලා දෙන්නලා තියෙනවා. ඒකට දැන් මේ කාටත් එන්නේ එදා ඒ ජේතවනාරාමයේ සුන්දරී ගැන කියපු දේශනාව එදාට විතරක් ඒ ආයෙත් විතර සාධාරණ වෙන්නේ නැහැ. ඒ ඇයිට අපේ දෙගොල්ලන්ට සාධාරණයි. මොකද මේ ආන්දර ගොල්ලන්ගේ අදහස අපේ ළඟ දැන් තියෙනවා. ඒක වෙන ස්වරූපයකින් අපේ ළඟ තියෙන ඒ සුන්දරී කතාව රාස්සේ නෙමෙයි. කොයි ආකාරයෙන් හෝ අපේ සිතට ওই ස්වරූප දෙකකින් කෝකාවත් අර ගාථාව අපේ ළඟ තියෙනවා. ඒ ගාථාවේ කරුණු අපේ ළඟ තියෙනවා. නිහිර මම්මා මනුජා වරත්තාති. ඒ නිහිර කම්ම වරත්තාති. ඒකෙන් දෙන්නේ මොකද්ද? ඔය කියන නිහිර කර්මය උච්චලයාව දුර්වල කිරීමට නැත්නම් පහත් කිරීමට කරන ලදේ කර්මය අර්ථයෙන් තොරයි. ඒක නෙමෙයි අර්ථය. ඒකේ හැම එක මමිතා කියන කතාව වචනයක්
වචනේ ඉදුවා. එමුද ඒකේ පවතින කිසිම ස්වභාවයක්, ඒ කියන්නේ බිම්ම කිසිම ස්වභාවයක් අර්ථ පිණිස පවතින්නේ. අර්ථ කිවි තමයි පරමාර්ථයේ දුක් විඳින්න නෙවෙයි. ඒක නිසා දුක් විඳින සැප විඳින්න අදහස් කරපු එක්කෙනා අර කිව් ස්වરૂපයේ සිටේ දිනකම් එයාගේ අර්ථය සාර්ථක වෙන්නේ නැහැ. ඒක හැම වෙලේම අසාර්ථක. අපිව මැරෙන්න පුළුවන් පොඩි දෙයක්. ඒක ජීවිතයේ අයිති එකක්. ඒක ගැන කිසි කතාවක් කිසි කෙනෙකුට නැහැ. ජීවත් වෙන්න මඟ හදාගන්න පුළුවන් ඒවා කරනවා. මේ බැරි වෙන වෙලාවෙදී ආයි ඒක වෙනම ප්‍රශ්නයක්. අපේ ජීවිතාර්ථය ඒක නෙමෙයි. ජීවිතයයි කියව හැම කෙරේ ජීවිතාර්ථය මොකද්ද? දුක් නොවිඳින. ඒ දුක් නොවිඳින එක කරෙන්න දුක් නොවිඳින තත්ත්වයක සිත සංවිධානය වෙන්න ඕනේ. මොකද දුක හෝ සැප විඳින්නේ සිතේ. ඒක නිසා සිතයි ඒ මට්ටමට ගන්න ඕනේ. අපිට කරන්න පුළුවන් එකම වැඩේ මොකද්ද? නොමැරී ඉන්නව කරන්නත් බෑ. මැරෙනව කරන්නත් බෑ. ලෙඩ නැහැදීනව කරන්නත් බෑ. ලෙඩ හදන්නත් බෑ. ඒවා කොහොම ජීවිත ස්වභාවයක්. එකක් කරන්න. ජීවිතය සීන කල්පා විහරණය වෙනකම් සැපෙන් ඉන්න පුළුවන්. පරමාර්ථයත් එක්ක. ඒ පරමාර්ථය සාර්ථක වෙන්නේ නැහැ කිව්වා. අර විදිහේ මේ අර විදිහේ ස්වરૂප සිතට ආවෝ. ඒකට මේ ගමතාව කියලා තේරුවා විතරයි. මොකක්ද උනේ? අර හිතපු හාමුදුරුවල මාර්ගඵල ලැබුවා ඒවලම නිවන් අවබෝධ කළා යා. පිච්චි පිච්චි හිතපු අයට වතුර පාරක් ගහුවා ඔක්කොම නිවිලා. ඒ අයට විතර නෙමෙයි. අපිට හොඳට ස්ථිරින් කියන්න පුළුවන් මේ කාටත් ඒ නිවිල්ල තියෙනවා. අර විදිහට එක ඔක්කොම නිවෙන්නේ නැත්තේ මොකද? ඒකත් හේතුවක් උඩ නිවන්න හුඟා තියෙන නිසායි දැන් නිවෙන්නේ නැත්තේ. දැනට එක්තරා ප්‍රමාණයක් මේ කාගේ සිටිවිලි නිවීමක් තියෙනවා. මොකද දැන් තියෙනවා අපිට ඒකෙන් බේරෙන මඟ කියන අර අයිතියක දැන් කෙනෙකුට අහවල් දෙය ලැබෙන්නේ කියලා ලබා ගන්න පුළුවන් කියලා හිතාපු හැටියේ එයාට එනවනේ ලබා ගත්තට ගන්න දෙන්න එනකන් සනිටි. ඊළඟට එයාට අයිතිය ලබා ගන්න ක්‍රමය. ඒ වගේ ධර්ම ඥානය ලැබෙනවත් එක්කම ලැබෙන මොහොතයක් තියෙනවා ඒක. ඔන්න දැන් තියෙනවා දැන් අපි කියමු කොහොමද අර වැඩේ කරගන්නේ. කල්පනා කරගන්න එක මේකෙන් මේව කරනවා හරියට. එතෙන්දී හරියට වැඩේ කෙරුණා වගේ සම්පූර්ණ. නේද? අන්න ඒකයි ධර්මඥානයේදී ඇති වෙන මොහොතේ කියන්නේ. ඔන්න මග තියෙනවා දැයින් බය වෙන්න ඕනේ. අපිට තියෙන්නේ සුළු වැඩයි මොකද්ද? අවංක වෙන එක. අන්නේ විදිහට ඒ සංඝයාන් කියලා ඉතලා ඒ සුන්දරීගේ අර සිද්ධියේ උනේ මොකද? ඥානවන්තය සුන්දරී ඒ සිද්ධියනොත් නිවන්. ඒකත් නිවනට හේතුව. ඊළඟට උනේ මොකද? ඊට පස්සේ කොසල් රජුගේ බුදුහාමුදුරුවෝ කෙරෙහි මම කවුරු මොනවද කිව්වත් ලොකු පැහැදීමක් දුන්නේ. කොසල් රජුන්ට පිටර අමාරුයි මේ තරම් යමක මහා ප්‍රාතිහාර්ය පාන තැනට මේ මුක්තමයාගේ මානසික මට්ටම මේ තරම් දියුණු නම් මොන් කියන එක තේරුම මොකක්ද? ඉතින් රජෙක් වශයෙන් හේතුවක් නැතු නීතියක් නැතු යමක් කරන්න බෑ. අදුරෝ රාජපොලිසිය ඉවත් කරා. පස්සේ උනේ මොකද්ද? අර මිනිස්සු අර ඇත්තෝ මල්ලා හම්බෙච්ච කල්ලි වලින් රාදීගෙන ඒ රා කඩවල ඉන්නේ පුරා ජීව කියන්නේ. නාදිති මම මෙන්න මෙච්චර වසුරන් ගත්තා. මට සුළු වෙලාවයි ගියේ. පැයක්ක් ගියේ නෑනේ. වැඩේට මට මෙච්චර වසුරන් හම්බෙලා. දෙනවා කියලා යාළුවෝ කඩේ ගහන්න බොනවා. තව මිනිහෙක් දැන් තියෙනවා. උඹලාගේ
පුරාජේරුව මෙතන අපරාධයක් වෙලා කලේ කියලා. මේ රාමණ මිනිස්සු අතර තොන් විසින්. ඒ ප්‍රමාණයට හොඳයි. අරක වරදනේ. පොඩ්ඩක් ජීවිත අරක වැරදි කියලා තේරෙනවා. මේ මිනිහා දොස් කිව්වා. මොන් දෙන්න කන්දු. කන්දු වෙනකොට අර හාස්පල් කියලා අරගෙන කලේ මොකක්ද? ඒ රජුරු ගාවට ඉස්තර මේ බොහෝ නීති තුනේ කතා කරා. රජුරු ගාවට ඇවිල්ලා ඔබ මේ වැඩේ කළා කිව්වම එහෙමයි දේවයන් වහන්සේ කියනවා මිස එදා තිබිච්ච රාජ්‍යයේ හැටියට කට උස්සන්න බෑ බොල්ලක්. නිකම්ම කියන රජුරු ළඟට ගෙනාවා මේ වැඩේ කළාද ඔය කාය ජීවිතේ කලේ ආවලුගේ ජීව එන්නේ කියපන් ඒ කම්ජලා දැයින් රට සෑම දැනුම කියනවා උඹලා කම්ජලා කරපු වැඩේ කියලා එනවා මෙහාට. අනේ ඉතින් වීදියක් ගන්න ඒවා යොදාපු ඒ පිරිස ඒ වෙච්ච වැරද්ද ඔක්කොම කිව්වා බුදුහාමුදුරුවෝ නිර්දෝෂ. අපි මේ වැඩේ කළොත් අර වාක්‍යය කියෝ කියලා රවුම කියන ආවට පස්සේ අජිලෝ කොයිදින් මේ ආයත කරන් මේ වැඩේ කළා අපලේ අරකට කියෝ ජීවිතේ සැලුණා ඉතනම ගන්නුනේ මොකක්ද? ඉවෙන් නැතිව වැඩක් නෑ නමුත් පැහැදිච්ච බුද්ධිලිය ලෝකේ. ඕකයි බුද්ධිලිය තමයි. ඇයිද? දැන් මොන ප්‍රතිසාර? එතනදී තමයි ආතනෙ කරපු ඈ ආතනෙ කරපුවා බුදුහාමුදුරුවෝ දන්නවද? මේ ආවන්නේ කලේ දන්නෝ? දන්නව ඇති. දැනගන්න ඇති. එහෙම ඇති කියන්නේ බෑ බුද්ධාගමේ කතාව. ඔයා කියනවනම් දන්නවා කියලා මම දන්නේ නැහැ. දැන් යමක පාතිහාරය කළා අර මේ විතර ප්‍රාර්ථනාවක් කිව්වම මේ මිනිහ මරණ නම් අවලතන පුරනවා හත් දවසින් මරනවා කියලා තුනවලට කියන්නේ ධර්මයක් තිබුණේ නැහැ. මේක තමයි දැනගෙන එතන වෙන ඇදීමකට මම මොකද දන්නවද? දැන් වැඩ ඇදලා තිබුණාට ඒ නිදායින් ඉඳලා ආවට යැපිලි දුන්නේ නෝ දුන්නේ. අර එහෙම දෙයක් කරනවා කවුද? මම හරි අරන් ගිහින්. ඈ? ඉතින් විද්‍යාව කරන් ගිහින්. කවුද කියවෝ? මේ මාත්‍යාට ඇස්තිලක් තියෙනවා එයා දන්නේ නැති යහනේ පැත්තෙන් ගියාගෙන ඉන්න වෙලාවේ අන්නේම තත්ත්වය බුදුහාමුදුරුවෝ ආවර්ජනා කරලා බැලුවේ නැත්තම් දෙන්නේ. එයාට නිදාගත්තාම දෙන්නේ නැහැ වගේ බුදුහාමුදුරුවන්ට ආවර්ජනා නොකළොත් දෙන්නේ. මොකද එහෙම බේන්න පටන් ගත්තොත් හරිම කරදරයි. ඒ මේ ලෝකෙ ඔක්කොම බේන්න පටන් ගත්තොත් මොකද්ද කියලා තෝරන්න බෑ ගොඩාක් බේන්න. එහෙම නිකන් පාලනයෙන් තොර දෙයක් උන්වහන්සේලා කිව්වෙත් නෑ. ඕනනම් බලනවා බැලුවොත් තේනවා එපා නම් විකා ඉන්නවා විකා හිතුත් තේනවා. අන්තර බුදුහාමුදුරුවෝ පිළිතුරේ නායකයෙක් වශයෙන් ඒ පිළිතුර විකාශ චෝදනාවක් වෙන අවස්ථාවේදී දැන් ඒක අපේ අතින් මෙහෙම දැක්ක නැtei කියලා කිසිම කීමක් ප්‍රකාශය සජ්ජවන්නේ කරන්න ඉදිරිපත් වෙන්නේ ගියෙත් නෑ සංජානනයක් ඇච්චුවේ නෑ සම්පූර්ණ ඒ අවස්ථාව නිශ්චිත කියලා තේරෙන්නේ ඒක මොකද දන්නවද? සෑම නිමිත්තක්ම විදර්ශනාවට නිවන් දැකීමට හේතුව. ලෝකයේ සිදුවෙන දේ දැකලයි කාරණා තේරුම් ගන්න. එතකොට දැන් එක එක පුද්ගල නිවන් දකින්න එක එක නිමිති ආශ්‍රය කරනවා. එතකොට ඔය විදිහේ තත්ත්වයක් උදා වෙච්ච වෙලාවට නිවන් දකින්න වෙනම පිරිසක් නෑ. නැත්නම් යතන මේ ඉස්සෙල්ල නිවන් දකින්න දිනුනේ. දැන් කොච්චර බණ කියනද ඔයා? ඔය කාන්තු එක දවසකවත් එයාලා නිවන් දැක්ක. මොකද මේකෙන් ගිනි අරන්නා. මේකෙන් සිත ගිනි අරන්නා. ඒ ගිනිගන්නේ කියන්නේ මොකද? ඇතුලේ දිවිච්ච කුණ ඔක්කොම දොරට ආපුවා. දැන් දැන්වත් දොරට එක එක්කෙනාගේ වනයේට එක එක જાති කරපයි. බල අපි දාන්නේ ඔක්කොටම එකවන්නේ ඒක හරියට. ඒක ආපු වෙලාවෙදී බුදුහාමුදුරුවෝ ඒක උදව් කරගෙන තවත් තියෙනවා දුක්ඛයන්. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ එක වැඩක්
නවත්තන්නේ නැහැ. බරිද්දාදිලා මරණය කියන්නේ අද්දුල දාසවල මෙලිකම ඉන්නේ. ඒවත් නවත්තන්නේ. එතකොට මේ නියෝම බලන්න විතරයි. ඒක තමයි අපිට වැඩක් නෑ මම කියන්නේ. ඒක නිසා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කාණේ ඉදිරිපත් කරනවා මොකද කොච්චර කියත් නැහැ. කොහොමද නෑ. ඉන්න කාලේ කියන කතිය දේ ප්‍රයෝජනවත් දේ හැර අය අනවශ්‍ය දේ නෑ. කරන්න කියොත් උන්වහන්සේ බුදු කෙනෙකුට නෙවෙයි. කම්හන් මොනවාද? අර ඇත්තේනවා බුදුහාමුදුර ළඟින්වත් ඇත්ත. ඉතින් මොකද උපාද කම්ම කෙනෙක් නෙන්නේ. ඉතින් එයාට උපාද කම්ම නෙන්නේ. ඉතින් වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තට දෙන්නම් කියනවා. ඒක කියතවන අර නැවතුනේ නේ. ඒක බලන්න. ඉතින් බුදුහාමුදුර ප්‍රශ්නයක් නැහැ. එයා බැරිලා බුදුහාමුදුර ඔලොන්නේ නැහැ. උදේ මිල නැහැ. අයි මෙන්න තියෙන අපිට වෙන්නේ කිව්වොත් බුදුහාමුදුර කතා කරන්නේ. ඒක කොහොම සාධාරණව කිව්වද? ඒක දෙන්නේ මොකද? අපිට ජීවත් වෙන්න හැටි ඒ බුදු ජීවිතයේ ආදර්ශය. ඒකයි සමනෝගාන්ති සතිය කියන්නේ හිතාගෙන නෙමෙයි. එහෙම හිතනවාද කියලා දැනෙන්නේ. දැන් මොන බුදුන් වඳින්න ඕනේ. මම බුදුන් වඳින්නේ මොකද? මට හොඳ හිතක් හදාගන්න මේ නිමිත්ත උපකාරයි. මොකද? ලෝභ දෝෂ මොහ නැති එකයි හොඳ හිත කියන්නේ. ලෝභ දෝෂ මොහ නැති වෙන්න ඕනේ. ලෝභ දෝෂ මොහ නැති වුණාම තියෙන්නේ මොකක්ද ඒ හිතේ? පරිත්‍යාගශීලීකම්, මෛත්‍රී සාගත ගති, ඒ වගේම ඒ වැටීන අගය. අලෝභ දෝෂ මොහ. ඒක බුද්ධ රූපේ. සමානකට ගන්න කොටම අනේ මගේ ජීවිතේ මේක දුවේ උසස් එකක් පාන කරගෙන මට මම මේ මයිතර මිනිස්සුන්ට මම පුදා ඒකේ උත්තරය කියමුද? උන්වහන්සේගේ ජීවිතයෙන් අපිට පෙන්නලා තියෙනවා මේක කරන්න හැටි. අපිට මේ ලෝභ දෝෂ ගැන කිව්වේ තුන්නම් ජීවිතේ ලැබෙන කිසිම කෙනෙක් රෝගී කියලා නැහැ. වෙන අනම්මනම් කියලා කියනවා. බුදුහාමුදුරුවෝ විතරයි කිව්වේ. ඒකට දැන් මම ඒ ලෝභ නැති, ද්වේෂ නැති, මෝහ නැති සිතක්ද මට තියෙන්නේ දැන්. ඔව්. මගේ නම් ශ්‍රද්ධාව තියෙනවා. මොකද ශ්‍රද්ධාව මට හොඳ කෙනෙක් වෙන්නේ මම මේ මානසික අසකලා. හොඳ කෙනෙක් කියන්නේ අදහසට තමයි ශ්‍රද්ධාව. නේද? මට දැන් හොඳ කෙනෙක් වෙන්න හිත තියෙනවා. ඔව්. අන්න එක කොටසක් හරි. හොඳ මිනිහා හිතියුතු පැත්ත මොකක්ද? සෑම දෙයක්ම සමාජයේ ජීවිතයට වදා ගන්න අදහස නැහැ. ඔන්න එතකොට කවුරුහරි ඇවිල්ලා ඔයා මල්ටි ගානනේ අපිට කරනවද කියලා හැවුවා. ඒ වෙලාවේ මේ මිනිහා මල් පූජා කරනකොට මේ දොඩවනෝනේ නෑ. ඒ වෙලාවේදී එයාගේ ලෝභකම අරින්න මොකද? කොහොමද ලෝභකම? මල් වලට ලෝභය නෙවෙයි. ඔයාට ඕනකම තිබුණා නිදහස්ව ඒක වැඩේ කරන්නේ නෑ. මම මේ වෙලාව යාට උත්තර දෙන්නම්. දැන් මම මේ මල් ටිකක් පූජා කරන්නේ. අර වැඩි පිටිච්ච ලෝභකම අයිුණා දෙන්න. තේරුණාද? එතකොට එතෙන් මුනේ මොකක්ද? ලෝභයක් අයිුණා ද්වේෂයක්. මොකක්ද ද්වේෂය? ඒවන් සෑහෙන මෙතන මේ පරිච්ඡේද කරන අහන්න වෙලාවක් නැතුව මෙතෙන් යනවා කියලා විරුද්ධෝනේ. මේ මානසික අධීතේ මානසික පුදුවන්නා කියලා තමයි තෝරන මාර්ගයක් කියලා ඉන්දිකදී එදී පූජා කරනකොට අන්න යාට පේනවා මගේ හොඳ හිත හරි බුදුහාමුදුරුවෝ ගාවට ආපු වෙලෙත් හරි දැන් ඉතින් මම යනවා එතකොට ඒකට යාවේ හිත දෙයක් කරන යා ඒ හිතට ගෞරව කරලා යන්නේ ලස්සන තමයි කැහැදේ තේරුණා ඒවා පේන එකට කියනවා සතිය අන්තිමේ ඉන්න යාළුවෝ නැති ප්‍රමාදයට කියනවා. ඒක ප්‍රමාදයේ ඉන්න. ඔව් ඒ ප්‍රමාදයේ අනුව අන්නාසේ අපි මම කරලා දැක්කේ. ඒක ප්‍රමාදයේ නෑ. මිනාව ප්‍රමාදය. ඔව්. ඒ කියන්නේ සිද්ධ ඉන්න ඒක අනුගේ. ඒ සාමාන්‍යව ඉස්මතුලා මොකද කියන්නේ රෝගයක් නොගෙන නම් රෝගෙකුත් නැත්තම්
හොඳ හිතේ කියලා අපි තීරණය කරනවා. කොයි ක්‍රමයකද හරි. එහෙම නැත්නම් ඒක කොම්පින් කිංචිත්ත. ඒක පේනවා නම් ඒක විකල්පයක්. තේරුණා? අවසර වහන්සේගෙන් අමතරව ප්‍රකාශ කරන යෙදෙනා මිනිසාට වඩා දේවත්වය උසස් කියලා. ඒ ගැන පැහැදිලි විග්‍රහයක් කරනත් හොඳයි. දේවත්වය උසස් කියලා කිව්වක දන්නවද? මිනිහා ළඟ ලෝභ දෝෂ මෝහ මාන විද්‍යා ක්‍රෝධ වලින් යුක්ත නිරන්තරයෙන් ඒවා පාවිච්චි වෙන කලාතුරකින් හොඳ හිත් පහළ වෙනවා. ගතියෙන් මිනිසා. එතකොට මිනිස්කමේ ඉඳගෙන ලෝභ දෝෂ මොහ අයින් කර ඊට පුරුදු කරලා ඒ පුරුද්දේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දේවත්වය. එහෙනම් එතකොට අපේ හිතට වඩා ඒ හිත උසස්. මොකද එහෙයිද ලෝභ දෝෂ මොහ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ මුකුත් පාවිච්චි කරනවා. බැරි ඒ උපතේ හැටියට ඒ රෞද්‍ර සිතිවිලි වරුත්තු දෙන්නේ නැහැ. ඒක නිසා ඒ හිත පහළ වුණොත් ඒ හිත පහළ වුණොත් සුත වෙනවා. ඒක වරුත්තු දෙන්නේ නැහැ. ඒක නිසා මිනිසට වඩා ඒක නිකම්ම පේනවනේ ලෝකෙ. නේ මිනිස්කමේ ඉඳගෙන නේ තමයි හදන්නේ. ඒකට හය හදන්නේ මොකද? ඇයි දේවත්වයේ මිනිස් කියන්නේ? විශ්වතින් ඒකත් අපි තේරුණා. දේවත්වයේ යාමේ තියෙන ප්‍රයෝජනෙ මොකක්ද? හොඳ හිත අවුරුදු 90000 අවුරුදු කල්ප ගාන දහස් ගානක් දිගටම පවත්තන්න යන්නේ හිතේ අවස්ථාවලදී ඒක නිචයි දේවත්වයාගේ කරේ මේක හදාගෙන වැඩි කාලයක් ඒ තනින්දන් ඒක බුද්ධි විඳිනවා. දැන් සමහරු විනෝද කාලෙට සීතාවි රටවල යන ප්‍රදේශ වලට යනවා. එයි මේ න්යාගේ සැපේ කාලය පාවිච්චි කරන්න යන්නේ. නැත්නම් ඒක ලැබලා නිකන් ඉන්න ඕනේ. ඉන්නේ වගේ දේවත්වයේ අගය කළ ඥානවන්තයෝ ඔබට. ඊටත් වඩා අගය කළ බ්‍රහ්ම. එහොමද ධ්‍යාන සිත වැඩි කාලයක් මේ ජීවිතේ පුරුදු කරන්න පුළුවන්. ඉතින් විකම්ම තියෙන දැනකට. ඒ නිසා මේ ධ්‍යානයක් හදලා ඒ බ්‍රහ්මත්වයේ කියන මට ඉක්මනින් මේ සිතේ හොඳ පුරුද්ද තහවුරු කරගන්න. ඒ පුරුද්ද යන්නේ නැහැ නේද ඔයාලට? ඒකේ ඉතිරි. නමුත් දැන් දේවත්වයේ පතන්නේ වෙන අනම්මනම්. 500ක් පිළිවෙලාදී යකාන. ඉතින් මේක නෙවෙයි. අරකයි ඥානවන්තයයි. එනවා. ඉතරෙන් බස්. සත්‍යද? ඒ. ආතවුන. අන්න හරි ප්‍රශ්නයක් අහනවා මේ ඒක සෑහෙන බුදු වෙන කාලෙට බැරි මොකද ආත්ම ලෝකේ හැම ඉදිරි ලෝකේ ඒකද ඒ බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ ලෝකයේ පිළිබඳව නියම තත් තේරුම් ගන්න දුක් කරදර කම්කටොළු පීඩා දර්ශනයක් නැහැ. එතන තියෙන අර පිට තියාගෙන ඉන්නේ විතරයි. ඉන් එහා වැඩ කරන්න බෑ කියන්නේ. මොකද ඊට උවමනා කරන නිමිති නැහැ. දැන් මිනිහා ප්‍රසාව යන්නේ උඹට කියනවා. නැත්තම් ගෙදර හොඳට කන්න තියනවාද? ඒ මිනිහා ගලාපර බැලීදී රස්සාවක් ඕනේ. මොකද ගෙදර තාත්තා හම්බ කළා. ඒ මිනිහා රස්සාවට ඇරියොත් ඉතින් වෙන හේතුවක් නිසා වුණා. ඒ වගේ බුදුන් මේ ලෝක පහළ වෙලා බුදු වෙන්නේ කියන මොකද මේ ලෝකයේ තියෙන සියලු දේ පිළිබඳව තේරුම් ගන්න මේක ජීවත් වෙන්න හොඳ එකක් නෙවෙයි. මේක තියන්න හොඳ එකක් නෙවෙයි. මේක තිබුණොත් මේ ජීවිතය කියන එක තිබුණොත් මේවට කොයි අවස්ථාවේ පීඩාවදී. ඒක නිසා දැන් මම සැප විඳීම සඳහා දිව්‍ය බ්‍රහ්ම සැපසිතකින් ඉඳ සඳහා ඒවා අගය කරා. නෝ ඒවා අගයකුත් දැන්නේ. මේක සම්පූර්ණයෙන්ම ජීවිතේ නැති වෙන ශාස්ත්‍රය ඉගෙන ගන්න අර විදිහේ නිමිති උපකාරය. ඒක නිසයි මෙහෙදිම බුදු වෙන්නේ.
වෙන කොහෙවත් බුදු වෙන්නේ අපායෙත් බෑ දිව්‍ය ලෝකෙත් ගණන් බ්‍රහ්ම ලෝකෙත් මෙතෙන් දෙන්න ඕන දැන් හරියට දැන් විද්‍යාව ඉගෙන ගන්න ළමයෙකුට ඊටේ ලැබ් එක තියෙනවා ලැබොරටරි එක තියෙනවා හොඳට ඊට ඉගෙන ගන්න ගියේ ටෙස්ට් ටියුබ් එකක් ගන්න නැත්තා මිනිහ උඩ බලන් දින්නවා නේ මොකද මේ හරිනේ අනේ වගේ මේ ලැබොරටරි එකේ මේ ලෝකේ තියෙන ලැබොරටරි එකේ බුද්ධිය නැමැති විද්‍යාව සංවිධානය කරන්න ඕනම ආම්පල්ලි ටික තියෙනවා දැන් අපේ ආසාව උපදින ඔක්කොම ආසාව නැති කරන්න හේතු තියෙනවා ඉතින් මේ දෙපැත්තම බලලා ආපෝ ඒක දෙකෙම වැඩක් නැහැ කියලා හිතින් අයින් කරනවා අන්න ඒකයි මේ තේරුණා මේ උපාසක මහත්තයා ප්‍රශ්න මම ඉතිපත් කරනවා පුරේලිය දිනවා යකෙකට මේල ප්ලෑන් මම ඉතිපත් කරනවා ඒක වැඩිය දේපත්තේ හොඳයි කියලා තුන්දෙකු තනියි ඒකයි කියන්නේ අස්පනා දෙන්නවා හොඳයි රෝණ ගාස්මෝනේ මුතුජානන් වහන්සේ දැක්කම දාන්නේ තත්ත්වයක් කරලා ඔබ මිනිස්සෙක් ඔබ දෙවියෙක් ඔබ ඥානගත මේ අපේ කොට විතර මොකද ස්වාමීන් වහන්සේ කොහොමද කිව්වා දේවත්වයේ කිලක් තියෙනවා නේද කියලා මට හිතුණා ඒක කිව්වේ උඹ කිව්වේ නෑ අමුන්නාන්සේ ඔබ වහන්සේ එහෙම යහැවේ ඔය පුරුදු බොහොම නරකයි බැරිලා පුදු කෙනෙක් ඔයාට හම්බෙච්ච දාට සම්සි කොයිද යන්නේ කියලා ඒ පුරුදු දැන් තියාගන්න නරක දැන් මොකදන්නේ බුදුහාමුදුරන් එහෙම ඔබ විද්‍යාදරේ ඉන්නේ මිනිස්සු එහෙම කෙනෙකුත් නෙවෙයි ඇයි එහෙම කිව්වේ විද්‍යාදරයාගේ සිතේ ලෝභ ද්වේෂ මෝහ මාන ඉත්‍යාදී ක්‍රෝධාදී ධර්මය යටපත් වෙලා ඒවා තැන්පත් වෙලා දිනවා යන්තම් උඩින් පොද ටිකක් පාවිච්චි කරනවා ඒක බුදුහාමුදුරුවෝ ගාව නෑ ඒකට දේවත් වහන්සේ දෙවි කෙනෙක් නෑ දේව කියන්නේ චිත්ත පාලනය කරගෙන උත්පත්තිය ලබන ශක්තිය තියෙන කෙනා ඒකත්ම ගණන් නෑ බ්‍රහ්ම කෙනෙක් නෑ ඒ මොකද සම්ප කියන්නේ චිත්ත ධ්‍යාන ශක්තිය හදලා ඒකාග්‍රතාවයට පත් කරලා මුක්ති විඳිනවා නමුත් ජීවිතය ඇතුලේ කෙලෙස් තව තියෙනවා ඉතින් ඒව මට නෑ ඉතින් බුදුහාමුදුරුවෝ අයිති නැහැ බ්‍රහ්මත්වයට අයිතිත් නෑ දේවත්වයට අයිතිත් නෑ මනුස්සත්වයට අයිතිත් නෑ ඉතින් දැන් සමහරවිට කියනවා මනුස්සාති මනුස්ස කියලා මිනිහගෙනත් වඩා ලොකු මිනිහෙක් එහෙම කියන්නේ බුදුහාමුදුරන්ගේ එකම නම තියෙන්නේ බුද්ධ විද්‍යාව මොකද සියලු සම්බන්ධතාවයන් අත්හැරපු සිත ඒ සිතට නමක් දීලා දෙනවා බුද්ධ කියලා ඒ හිතේ නමෙන්ම හඳුන්වනවා නිසා විනා වෙන කොයි නමවත් බුදුහාමුදුරන් පාවිච්චි කරන්නේ නැහැ ඒ නම්ම තියල් බුද්ධලයන්ගේ සිත්වල තියෙන தත්ත්වය බුදුහාමුදුරන්ගේ නැහැ තේරුණාද දැන් තේරුණාද දැන් වැඩි ඉගෙන ගන්න ළමයාට වැඩි ඉගෙන ගත්ත ළමයි කියනවා වැඩ කරන ළමයාට වැඩ කරන මිනිහයි කියනවා පෙන්ෂන් කාර්යය ඔයාට දැන් කියන්නේ නෑවට වැඩ ඔයා දෙකම පාස් කරා නමුත් දැන් පෙන්ෂන් නමුත් ඔයාට කතා කරොත් තමයි දැන් ඔයද වැඩ කියන්න බෑ රේල්වේ කියලා අන්නේ විදිය තත්ත්වයක් මේ දෙනවනේ ඔයාලා එතකොට කියයි නෑ ඔය මම පෙන්ෂන් කාර්යය ඔයා හඳුනන ගන්නේ ඉතින් පරිකාරය කියලා දැන් අපි මේ සන්තෝෂ වෙන්නේ ඕක කිව්වොත් ධර්මයෙන් ලැබෙන සන්තෝෂ නැත්නම් අපේ චිත්ත දුක් සහිත හට ගැනීම වලට හේතු ලෝකේ පහළ වෙලා තියෙනවා. නමුත් බලන්න ඒව මැද්දේ යදා ජීවත් වෙන්නේ. නමුත් මේ කාල සීමාවේ බොහොම හොඳට කවුරුත් හිනා වෙනවා. ඒ මොකද ධර්ම රතේ කියන රෝග. එතකොට මේ ධර්ම රතේ
ජීවිතේ ඉස්සරහට ගල්ප කරන හැටි ගුරු දුනොත් කිසිම කරදරයක් ඕන කරදරයක් නැති අපට කරදරයක් නැහැ. හයි දවෝ මොහොනින් දියයින මොකද්ද වෙන්නේ? අණ්ඩක් කරුණා අණ්ඩ පරම්පරය ඊළඟට මම ඉන්නම් හොඳින් බොහොම අණ්ඩ නෙමෙයි මගේ වැඩේ හිතේ වැඩේ. ඒකට බෙල්ල කල්ලා ගියා. බෙල්ල නෙමෙයි වැඩේ. මගේ හිතේ වැඩේ හිත හොඳින් ඉවරයි. එතෙන්ද ගත්තාම හැම වෙලේම ධර්ම රසයෙන් ජීවත් වෙනවා. රසය නැති වෙන්නේ නැහැ. ආවකාලික ජීවිතේ මොනවාරි වෙන්න පුළුවන්. අන්නේ විදිහට හදාගන්නයි අපි මේ ඔය කරුණ කොහොම කියවන්නේ. මේ අය ඒක වාසනාවන්තයි. මේ වාසනාවන්තකම තියෙන නිසායි මෙතරම් නන්දු වෙන්නේ. ඒක නිසා මේ විදිහේ කතා කරමින් ජීවිතයේ වැඩගස්වා ගැනීමට මේ දරන්නා වූ උත්සාහය කියන වටිනාකම. ඒක එක පුද්ගලික විතරක් නෙවෙයි ලෝකෙටම ප්‍රයෝජනවත් වෙන නිසා. එහි අගේ සලකාරීට අනුමෝදනයටපත් වෙනවා. ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයට අන්‍ය ස්ථානවලට අපාපැසිරු කරන්නා ස්ථානවලට අධිපති සියලුම දිව්‍ය රාජ සමූහයා මේ පින අනුමෝදන් එක්තාවකට මේ ධර්ම දෙනාට උතුම්තම ජීවිතවලින් ඒ ගුණෝත්කම් දියුණු කර ගැනීමට ජීවිතයේ උපකාරයක් කළ සහායක් එක්ක ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නම් විශ්ීමේ බලනගේ මෞපිය ආදී ඥාති වර්ගයාට උතු පින්තුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තයෙන් සියලු දුක් නිවාරණා නිර්වාණ ධර්ම අවබෝධයේ හේතේ වායන් පිට ඇති කරගෙන එක්තාවතා සම්මේ කියන ආකාශත්තා ඥාතීන් බින්දෙන්නේ නැහැ. සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස සංවද්දාපචායනෝ දත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු